සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුව ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ගොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙදහස් 22 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට උසස් පෙළ හා පහවසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට තීරණය කරයි. පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස මිලියන 12ක්ම වයි. වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ටද කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාවක් සඳහා නිර්දේශ. මෙම මස 15 වන දින සිට සියලු දුම්රියන් ධාවනයට එක් කරන බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරීවරයා පවසයි. මැලේරියාවට එරෙහි එන්නත්කරණය අප්‍රිකාවෙන් නැරඹේ. දෙදහස් 22 විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 22 වර්ෂය සඳහා විසර්ජන පනත කෙටුම්පත බාධා කරන්න එපා. 2022 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙසයි සටහන් වන්නේ. ඉන් බිලියන 1776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්. එමෙන්ම ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක්. එහි පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුළු මුදල ලෙස දක්වා ඇත්තේ රුපියල් බිලියන 12.6ක් වන අතර ඊට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, අධිකරණය, පාර්ලිමේන්තුව සහ කොමිසන් සභා ඇතුළු ආයතන ඇතුළත්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 6.6කින් අඩු කර තිබෙනවා. 2022 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය දැක්වෙන්නේ රුපියල් බිලියන 2.78ක් ලෙසයි. මෙම වසරේදී ආරක්ෂක වැය ශීර්ෂයට රුපියල් බිලියන 355ක් වෙන්වනු අතර ලබන වසර සඳහා එහි යගේ රුපියල් බිලියන 373ක්. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට මෙවර රුපියල් බිලියන 286.7ක් වෙන් කර ඇති අතර ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම්. ඉන්පසු වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර එය රුපියල් බිලියන 250.1ක් ලෙසයි දැක්වෙන්නේ. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම් ලෙස දැක්වෙනවා. මෙම වසරේ රුපියල් බිලියන 126.5ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා රුපියල් බිලියන 127.6ක් ලෙස ඉහළ දමා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5ක් වෙන් කර ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 6ක අඩුවීමක්. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දින 26කට නොමැඩි දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා වෙන් කරනු ඇති. මේ අනුව පනත් කෙටුම්පත පළමුවර කියවීම අද සිදු වූ අතර දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් මාස 12 වෙනිදා සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. අයවැය ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාස 10 වන දිනයි. වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබා දීම සඳහා මූලික නිර්දේශ ලැබී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර වයස අවුරුදු 18ත් 19ත් අතර පිරිසට සඳුදා සිට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට එන්නත් කමිටුව තීරණය කර තිබෙනවා. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින්ට කොවිඩ් එන්නත් මාත්‍රා 99531ක් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 12 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර වයස අවුරුදු 12ට වැඩි නිදන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම අදත් සිදු වුණා.
අවුරුදු 20කට වැඩි මෙරණ සියලුම පුද්ගලයන්ට තුන්වන මාත්‍රාවක් නෙවත් බූස්ටර් මාත්‍රාවක් Pfizer එන්නත යොදාගෙන ලබා දෙන්නට යනවා කියලා මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේකේ මූලික නිර්දේශය ලැබුණා. නමුත් මේක සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කරන්න ඕන, චක්‍රලේඛ නිකුත් කරන්න ඕන. විශාල ජනකතාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ එන්නත් තොග ලැබෙන පරිදි ඒ වඩාත්ම අවදානම් කණ්ඩායම් වලින් ආරම්භ කරලා ක්‍රමානුකූලව අනෙක් අය වෙත මේක යෑම වැදගත් වෙනවා. අන්න ඒ නිසාම ඒ සඳහා නිසි මාර්ගෝපදේශ ලිඛිතව ඉදිරිපත් කරන තෙක් අපි ඉවසිල්ලෙන් ඉන්න ඕන. මේ මොහොතේ අපිට එවැනි තීරණයක් ගත්ත බව අපිට සනාථ කරන්න පුළුවන්. මේ තියෙන ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේද ඇතිවීමේ අවදානමත් රෝගේ පැතිරෙන්න ඉහළ යනවා. ඒ සඳහා ගත හැකි හොඳම පියවර වෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම. හැබැයි මේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් අවසාන මාත්‍රාව අරගෙන මාසයක් යනතුරු ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා මේ මාසයක් ගත වෙන තුරුම ඔබට ඔබගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනිවාර්යයෙන්ම ඔබට එන්නත ලැබුණේ නැහැ කියලා හිතාගෙන අනුගමනය කරන්න. වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සඳහා වූ නිර්දේශය බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා වයස් කාණ්ඩයේ 15-19 අතර දරුවන්ට ප්‍රමාණිත වැඩපිළිවෙලකට එන්නත්කරණය ලබා දෙන්න. මේ පටන් ගන්නේ අවුරුදු 19 සිට 15ට. එන්නත ලබා දෙන්නේ ෆයිසර් එන්නත ලබා දීම සිදු කෙරෙන්නේ අර කලින් කරපු පරිදි රෝහල් ආශ්‍රිතව සහ MOH ප්‍රදේශ ආශ්‍රිතව පාසල් වල කෙරෙන්නේ නැහැ. මේ අතර ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 776ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 5,22,778ක් ලෙසයි. අපි හොඳටම දන්නවා මේ වන විට පවතින තත්ත්වය අපි මීට මාස කිහිපයකට පෙර අද්දුටු කාලයට සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ඉස්සර වෙලා තිබුණේ 150-200කට ආසන්න ඇඳන් සංඛ්‍යාව මේ වන විට 100කට ආසන්නයට ඒක පල්ලෙහාට බහලා තියෙනවා. ඒ අනුව සාපේක්ෂ අඩුවීමක් අපි දකිනවා. ඒ වගේම ඔක්සිජන් වල භාවිතයත් ඒ ආකාරයෙන්ම සාපේක්ෂව පහළ බහලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් යථා තත්ත්වයටපත් වෙන්න රෝගීන් අඩු වෙලා තවත් සතිය කිහිපයක් ගත වෙනවා. අපිට රෝගීන් සංඛ්‍යාව නැවත වැඩි වීමකට ඉඩ නොදුන්නොත් මේක තවදුරටත් ඉදිරියේදී හොඳ තත්ත්වයට හැරේවි. මේ අතර පසුගිය 5 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඊට පිරිමි පුද්ගලයන් 23ක් සහ කාන්තාවන් 20ක් ඇතුළත්. මියගිය පිරිස අතර 36 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඊට පිරිමි පුද්ගලයන් 18ක් ඇතුළත් වනවා. අවුරුදු 30-59ත් අතර පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට කාන්තාවන් 2 දෙනෙක් ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13185ක් ලෙසයි. විශේෂයෙන්ම ආසාදිතයෝ සංඛ්‍යාව 16 සීමාවෙන් යට පැවතීම සහ මරණ සංඛ්‍යාව 50 ආසන්නයේ සීමාවක පැවතීම නිසා මහජනතාව තේරුම් අරගෙන ඉන්නවා අපිට තිබුණු අවදානම සම්පූර්ණයෙන් මේ වෙනකොට ඉවත් වෙලා කියලා. නමුත් අමතක කරන්න එපා අපි මරණ 200 ඉක්ම වූ දින ගණනාවක් ගෙවලා ඒ වගේම රෝගීන් 5000 ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙච්ච රටක තවදුරටත් ශ්‍රේෂ්ඨ මට්ටමේ ආසාදිතයෝ බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල ඉන්නවා. ඔවුන්ගේ රෝග ලක්ෂණ තීව්‍ර වෙන්නේ නැත්තේ ඔවුන් එන්නත් ලබාගෙන තියෙන නිසා. ඒ වගේම බිම් මට්ටමේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සීමිත ප්‍රමාණයක් පමණයි කරන්නේ. ඊටු සියල්ලම මේ වෙද්දී අත්හිටවලා තියෙන්නේ. ඒ වගේම රෝහල් කරා යොමු වෙන පිරිස් වල අඩුවක් තියෙන්නේ COVID-19 රෝග ලක්ෂණ තීව්‍ර නොවීම නිසා. එන්නතේ ප්‍රතිශක්තිකරණය යම් මොහොතක අවසන් වුණොත් නැවත වරක් මේක හිස ඔසවනවා. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අමතක නොකර සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපැදීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 30832ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 478761ක් ලෙසයි. ගෝලීය කොවිඩ් වසංගතයේ බලපෑම මතු පිටින් පෙනෙන ආකාරයට වඩා බරපතල විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව පුරා ළමයින් සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව යුනිසෙෆ් සංවිධානය විසින් අවධාරණය කර තිබෙනවා. ඒ අනුව එහි ප්‍රතිඵලය මතු පිටින් පෙනෙන ආකාරයට වඩා බරපතල විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ගෝලීය කොවිඩ් වසංගතයේ හේතුවෙන් ළමයින් සහ තරුණ ප්‍රජාව අතර මානසික ගැටලු උග්‍ර වී ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා. එමෙන්ම මගින් සිදුවන බලපෑම සුළුපටු නොවන බවත් ඒ සියල්ලේ ප්‍රතිඵල ඉදිරි වසරවලදී ලොවට අත්විඳීමට සිදුවනු ඇති බවත් එම සංවිධානය විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව ලොව සෑම දරුවන් 7 දෙනෙකුගෙන් එක් අයෙක් රටවල් අගුළු දැමීමේ ඍජු බලපෑමට ලක්ව සිටින අතර ඒ හේතුවෙන් ළමුන් බිලියන 1.6කට පමණ අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බවද වාර්තා වනවා. මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ විසින් දුම්රිය සහ ගුවන් මගීන්ට මෙන්ම කාර්ය මණ්ඩල සඳහා රටපුරා කොවිඩ් එන්නත්කරණය සිදු කරන ලෙස නියෝගයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඔක්තෝබර් මාස අවසානයේ වන විට කැනඩාව තුළ ගුවන් යානයක හෝ දුම්රියක වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම සංචාරකයන් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එහිදී ඔක්තෝබර් මාස 29 වන දිනට පෙර සම්පූර්ණයෙන්ම එන්නත ලබා නොගත් රාජ්‍ය සේවයේ සමාජිකයන් එළඹෙන නොවැම්බර් මාස 15 වනදා වන විට වැටුප් රහිතව පරිපාලන නිවාඩු සඳහා යොමු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙවර අපොස උසස් පෙළ විභාගයේ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ කල් දැමීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුපත් කැදවීම මේ දිනවල සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය කාලවකවානුවේ පැවති නිරෝධායන ඇඳරි නීති තත්ත්වය සහ ගුරු වර්ජනය මත සිසු දරුවන් වෙත වැඩි කාලයක් විභාග සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දීම සඳහායි මෙම අපොස උසස් පෙළ විභාගය සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට තීරණය කර ඇත්තේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ එළඹෙන ජනවාරියේදී මෙම විභාගයන් පැවැත්වීමට අපේක්ෂිත බවයි. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම් වීමට දරුවන්ට කාලය ලබා දීමටත් අවශ්‍ය අතර අධ්‍යාපන අමාත්‍යාංශ හා විභාග දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකින් පසු නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. මොකද නොවැම්බර් 14 දින පහේ ශිෂ්‍යත්ව විභාගයත් 15 සිට උසස් පෙළ විභාගයත් සැලසුම් කරලා තිබුණේ මේ තරම් දීර්ඝ කාලයක් ලොක්ඩවුන් එකක් වේයයි බලාපොරොත්තු වෙන්නේ නොවේ. ඒ නිසා සිදු වුණා රීෂෙඩියුල් කරන්න නැවත ඒ විභාග දරුවන්ගේ විෂය ආවරණය කිරීමට කාලය ලබා දීමටත් ඒ වගේම විභාගයකට සූදානම් වීම සඳහා කාලයක් ලබා දීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන්. මේ අතර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තොරතුරු www.donets.lk වෙබ් අඩවියෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ඇගයීම් අංශය ඇමතීමෙන් ලබාගත හැකියි. ඒ අනුව 0112 78 52 31 0112 78 52 16 0112 78 40 යන දුරකථනාංක හෝ ෂණික දුරකථනාංකය වන 1911 ඇමතීමෙන් අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි. දරුවන් යොදා ගනිමින් කූට ලෙස යාචක ව්‍යාපාරයේ නිරත වන පිරිස්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමා රක්ෂක අධිකාරි පරිශ්‍රයේ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. සියල්ලට පෙර දරුවන් ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන කාන්තා සහ ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් පොලිසියද සහාය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. දරුවෝ කී දෙනෙක් වඩාගෙන ඉන්න අම්මලා ඉන්නවා. වැස්සට තෙමෙනවා, අවුවට පේලෙනවා. දැක්ක හැම මොහොතකමදීම එක දරුවෙක්වත් පොඩ්ඩක් ඇහැ කරලා බලන්නේ. දරුවා ඇහැ කරලා බලන්නෙත් නැහැ. මන් දන්නේ අපි ඇහැ කරලා බලන්නේ නැත්ද මන්ද මේ දරුවෝ දිහා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ විස්තර ගත්තන් පස්සේ ඒ විස්තර හොයාගෙන මන් නිලධාරීන්ට කතා කරාන් පස්සේ ඒ ලිපිනේ මෙයයි නැහැ. අපිට හැම වෙලාවෙම දෙන්න හදන්නේ දුරකථන අංකය. ඔබට දැනෙන්නේ නැද්ද දරුවා වෙනින් කාගේ හරි මේ අම්මා කියලා පෙනී හිටින කෙනා තරව් කාර්යයක් හැටියට කටයුතු කරන කෙනෙක් කියලා දැනෙන්නේ නැහැ. මේ පිටිපස්සේ මහා දැවැන්ත කූට ව්‍යාපාරිකයෙක් ඉන්නෝ කියලා දැනෙන්නේ නැද්ද?
ඒ නිසා අධිකරණ ඇමතුමාට ලිපියක් මගින් මම දැනුම් දුන්නා. අපේ අමාත්‍යාංශය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. මේ අහිංසක දරුවෝ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමු අපි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන් සඳහා කඩිනමින් ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත අද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අවුරුද්දට එක් වාරයකට පමණක් සීමා වී තියෙන ඡන්දය ලියාපදිංචි කිරීමේ අයිතිය කල්ැතිව ඇති කිරීම සඳහා 18 වයස සම්පූර්ණ වෙන තැනැත්තන්ට අවුරුද්දේ මුල් භාගයේදී ඡන්දය ලියාපදිංචි කිරීමට හැකිවන ලෙස ඡන්ද ලියාපදිංචි කිරීමේ අවස්ථාව සංශෝධනය වෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවට තම ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව මේ සංශෝධනය තුළින් විවෘත වෙනවා. ඒ වගේම ඡන්දය පාවිච්චි කිරීමට ප්‍රමාද වෙන ක්‍රියාදාමයකට පත්වී තිබෙන අපේ ඡන්ද ලේඛනය ගැසට්ට පත් කිරීමේ මැතිවරණ කොමසාරිස්වරයා මුහුණ දෙන ගැටලු මේ තුලින් निराකරණය වෙනවා. විදේශීය ශ්‍රමිකයෙක් මෙහි ඇවිල්ලා සේවය කළා. අපිට අවුරුදු දෙකක් එයාගේ වයසේ පිළිබඳ ප්‍රශ්නයක් නෑ. සේවය කළා යනකොට තමන්ගේ සේවා අර්ථසාධක අරමුදලේ තියෙන මුදල අරගෙන යන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ සේවයෙන් යුතු ශ්‍රී ලාංකිකයන්ටද එරට නීතිමය ප්‍රතිපාදයන් අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලැබිය යුතුයි. එසේ වුවත් ඔවුන්ගේ සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂක අරමුදල දක්වන දායක මුදල් ආපසු ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් වන තෙක් සිටිය යුතුයි. මේ පිළිබඳව සාකච්ඡාවට ගණනාවක්ම කියලා ඉන්දියාව එකඟත්වයකට ආවා. මේ සමාජ ආරක්ෂණ ගිවිසුමක් දෙරට අතර ඇති කරගත්තොත් ඉන්දියාවේ සේවය කරන අයගේ ඒ අර්ථසාධක අරමුදල් ලංකාවේ අර්ථසාධක අරමුදලට ගෙවන්න පුළුවන් කියලා. නමුත් අපිට තියෙන නීතිමය ප්‍රශ්නේ තමයි මේ එකඟත්වයේ පළ කරත් අපිට සමාජ ආරක්ෂණ ගිවිසුමක් සඳහා EPF ETF පිළිබඳව ඇතුළත් වීමට බලයක් මේ පනත යටතේ නැහැ. ඒ නිසා මේ පනතට සුළු සංශෝධනයක් ගෙන තියෙනවා මෙවැනි ගිවිසුමකට ඇතුළත් වීමට හැකිවන පරිදි. පෞගිය පෙබරවාරි මාසේ මේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා කියන කාරණය පෙන්නලා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා මිල ස්ථායීකරණ අරමුදලක් පිටවන්න. භාණ්ඩාගාරයේ එකඟතාවයේ නොලැබුණු නිසා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන බලශක්ති අර්බුදයේ විසඳීමේ අමාත්‍ය අනු කමිටුවට යොමු කරන්න. ඒ අමාත්‍ය අනු කමිටුව එය අනුමත කරලා ඇත්ත මේක මාස 5ක් තිස්සේ අනු කමිටුවේදී ඒක සාකච්ඡාවට ලක් වුණා විවිධ කාරණා සම්බන්ධයෙන්. ඒ දැන් අනුමත කරලා ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න නියමිතයි. දැනට අපිට විදුලි බල මණ්ඩලයට මේ මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා. නමුත් අපි ප්‍රතිපත්තියක් ඇටියට දැන් තීන්දුවක් ගත්තා විදුලි බල මණ්ඩලයේ විදුලි බලවත හිඟ තියන අයට මාස 12කින් හිඟ මුදල ගෙවන්නත් ඒ මාසේ බිලත් එක්ක ගෙවන්නත් ලෑස්ති කරන්න. ඒ චක්‍රලේඛනයේ මං හිතන්නේ මේ වෙනකොට ගිහිල්ලා ඇති ඕනෑම කෙනෙකුට හිඟ තියෙනවා නම් හිඟ මුදල 12න් බෙදලා එක පංගුව ගානේ අවුරුද්දක් තුල ගෙවා ඉවර කරන්න. හැබැයි මාසේ විදුලි බිල ගෙවන්න ඕන. එහෙම වැඩ පිළිවෙලක් දැන් සකස් කරලා තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති සියලුම දුම්රිය සේවාවන් මෙම මාස 15 වනදා සිට යළිත් ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් ධාවනයට කටයුතු යොදා ඇති බවත් විශේෂයෙන් කුරුණෑගල පානදුර වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල සිට අර්ධ ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. එමෙන්ම දැනට පවතින දුම්රිය වලින් මගින් 25000කට පමණ ආසනගතව කොළඹට පැමිණීමේ හැකියාව ඇති බවත් එම සීමා යටතේම සිය සේවය සැපයීමට සූදානම් බවත් දුම්රිය ප්‍රවාහන සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩාමාණික්‍ය හෙට දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත වැඩම කරවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පූජනීය වස්තුන් රැගත් පෙරහැර අද උදෑසන බුත්තල යුදකනාව රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ අතර
බඩල් කුඹුර සහ පස්සර පසු කරමින් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවීමටයි නියමිත වැත්තේ. පූජනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදයේ මැද්දේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුවන්නේ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. දශක 5කට පසු රත්මලාන ගුවන් තොටුපළ විසින් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ එළඹෙන නොවැම්බර් මාස වන විට රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු කාලසටහනට අනුව ගුවන් යානයක් මාලදිව වෙන දක්වා ගමන් කිරීමට නියමිත ඇති බවයි. එමෙන්ම රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ශේෂ්ත්‍ර 5ක් ඔස්සේ සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව දේශීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන් මධ්‍යස්ථානයක් සහ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එය සංවර්ධනය කිරීමටයි නියමිත වැත්තේ. තවද ඉහළ ආදායම් ලබන පුද්ගලයන් ඉලක්ක කර පෞද්ගලික ගුවන් යානා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රවර්ධනය කිරීමටත් පෞද්ගලික ගුවන් යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ඉන්ධන පිරවුම් පහසුකම් ආරම්භ කිරීමටයි එමගින් සැලසුම් කර ඇත්තේ. මෙහිපිට විශිෂ්ට මිනිසුන් පිරිසකගේ නොපසු බට උත්සාහයක ප්‍රතිඵලයක් ගැනයි මේ කතාව. මේ වියට්නාමයේ රෝහලක සැත්කමක්. හැම කෙනෙක්ම කාර්යබහුලයි. මොවුන් මේ විදියට වෙරදරන්නේ පුංචි මල් කැකුළු දෙකක් බේරගන්න. මේ මොහොතේ වෛද්‍යවරුන් ඇතුළු හැම සේවකයෙකුගේම එකම සිහිනය මේ ජීවිත දෙක බේරා ගැනීම පිණිසමයි. ඔව්. අවසානයේ මේ විශිෂ්ට මිනිසුන්ගේ නොපසු බට උත්සාහයත් අප්‍රතිහත ධෛර්යයක් ජයගන්නවා. සැත්කම සාර්ථකව අවසන් වුණා. මේ තමයි මේ විශ්මිත සැත්කමෙන් පන්නනල ලැබූ පුංචි මල් කැකුළු දෙක. ට්‍රික්නී සහ ඩියුනි. මේ සිඟිත්තියන් දෙදෙනා එකම මවකගේ කුසෙහි නිවුන් දරුවන් ලෙස පිළිසිඳුණා. ඒත් ඔවුන් මෙලොව එළිය දුටුවේ බද්ධ දරුවන් විදිහට. ට්‍රික්නීගේ සහ ඩියුනීගේ කකුල් ඉපදෙන විටම එකිනෙකට බද්ධ වෙලයි තිබුණේ. එය ස්වභාදහමේ තීරණයක් වුණත් ඇත්තෙන්ම මේ පැටවුන් දෙදෙනාටම එය මහත් අපහසුතාවයක්. එනිසාම මේ වෛද්‍යවරුන් විසින් මේ පුංචි දරුවන් දෙදෙනා මාස 13කට පමණක් ස්වභාදහමේ නීතියට අවනතව තැබුවා. ට්‍රික්නීට සහ ඩියුනීට වසරක් සම්පූර්ණ වන බවත් සමගම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ හැසිරීම සහ බද්ධයේ පිහිටීම නිරීක්ෂණය කළ වෛද්‍යවරුන්ගේ තීරණය වුණේ ශල්‍ය කර්මයක් මගින් දරුවන් දෙදෙනා වෙන් කිරීමට. එයට වෛද්‍යවරුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කළා. තවත් වෛද්‍යවරුන් 9 දෙනෙක් සැත්කම සිදු කිරීමේ වගකීම බාරගත්තා. ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දෙන්නට මේ පුංචි පැටවුන්ට පුළුවන් වෙයිද? එය හැමෝටම පැණයක් වුවත් කළ නොහැක්කක් නොමැත යන්න සනාත කරමින් මේ සැත්කම අතිශය සාර්ථක ලෙස සිදු කෙරුණා. එවගේම මේ තාක් වියට්නාමයේ සිදු කළ සාර්ථකම සහ අතිශය අවදානම් මට්ටමක වූ ශල්‍ය කර්මයක් ලෙසයි මෙය සැලකෙන්නේ. ඉතින් එසියල්ලේ ගෞරවය මේ සැත්කමට නොබියව දායකත්වය සැපයූ වෙදදුරන් ඇතුළු සේවකයින්ට හිමි විය යුතුමයි. අද මේ මල් කැකුළු වල සිනහව ඔවුන්ගේ ජීවිතයේ ලද සුවිසල්ම සතුට සේම ජයග්‍රහණයද වනවා. ඇත්තෙන්ම කිව්වොත් ඔවුන් සටන් කළේ සොබාදහමත් එක්ක. ඔවුන් බිඳ දැමුවේ සොබාදහමේ නීතියක්. ඔව්, කළ නොහැක්කක් නොමැත. උත්සාහය ධෛර්යය මේ සියල්ලෙක් වුණු තැන අද මේ මල් කැකුළු හිනහෙන්නාසේම ලෝකයක් ජයගන්නට පුළුවන්. ජීවිතය මේ තරම් පුදුමාකාර වෙන්නෙත් ඒ උත්සාහය සහ ධෛර්යය නිසාමයි. අවධානය විදේශ පුවත් වෙත. පාකිස්තානයේ හටගත් භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. පාකිස්තානයේ බැලුකිස්තාන් පලාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි හර්නායි නගරය ආසන්නේ එරට වේලාවෙන් අලුයම 3ට මෙම භූකම්පනය සිදු වී තිබෙනවා. රික්ටර් මාපාංක 5.9ක් ලෙස සටහන් තිබූ මෙම භූකම්පනය හර්නායි නගරය ආසන්නේ කිලෝමීටර 9ක නොගැඹුරු ප්‍රදේශයක හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර භූකම්පන මරණ අතර වැඩි පිටිස කාන්තාවන් සහ ළමුන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. තවද භූකම්පනයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවටද වාර්තා වනවා. කෙසේ වෙතත් මේ වන විට මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර භූකම්පනයේ හේතුවෙන් එම ප්‍රදේශයේ නාය යාමට ලක්ව ඇති නිසා ආපදා සහන කණ්ඩායම් හට ප්‍රවේශ වීමටද බාධා එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
චීනය සහ තායිවානය අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවත් වසර කිහිපයක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරෙනු ඇති බව තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍ය චියු කුවෝචෙන්ග් මහතා අවධාරණය කර තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ චීන හමුදාවේ ප්‍රහාරක ජෙට් යාන සැලකිය යුතු ප්‍රමාණයක් තායිවාන ගුවන් සීමාවට ඇතුළු වීමත් සමගයි. මෙහිදී යම් හේකින් ප්‍රහාරයක් සිදු වුවහොත් එය දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් තෙක් දුරදිග යනු ඇති බවද තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම චීනයේ කෙනෙහිලිකම් දිනෙන් දින ඉහළ යන බවත් 2025 වසර වන විට චීනය විසින් තායිවානය මුළුමනින්ම ආක්‍රමණය කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. මැලේරියා මරණ තුරන් කිරීමේ අරමුණින් ගැලක්සෝ ස්මිත් ක්ලයින් සමාගම විසින් නිපදවන ලද RTS මොස්කියුරික්ස් එන්නත අප්‍රිකානු දරුවන් සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. මැලේරියාව වැළැක්වීම සඳහා දැනට පවතින මෙවලම්වලට අමතරව මෙම එන්නත භාවිත කිරීමෙන් සෑම වසරකම තරුණ ජීවිත දහස් ගණනක් බේරාගත හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ. මෙම නිර්දේශය ගානා, කෙන්යාව සහ මලාවි රාජ්‍යන්හි සිදු කළ නියමු වැඩසටහනක ප්‍රතිඵල මත සිදු කර ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. දිනක සටහන් නිවාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 8 වැනිදා ලෝක පශු හෙද නිලධාරීන්ගේ දිනය ඔක්තෝබර් මස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානාත්මක බයිසිකල් ධාවන තරගයක් පවත්වා ඇත්තේ 1950 වසරේ ඔක්තෝබර් මස 8 වැනි දිනයි. එක්සත් ජනපදයේ ඉබෝලා රෝග විනිශ්චය කළ පළමු පුද්ගලයා වූ තෝමස් එරික් ඩංකන් මෙලොවෙන් සමුගෙන ඇත්තේ 2014 වසරේ ඔක්තෝබර් මස 8 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.